හරි. එතකොට 2019 නිව් සිලබස් ත්‍රිකෝණමිතිය ගාන දෙවෙනි කොටස. එතකොට 17 වෙනි ගානේ ඒ කොටස. මුලින්ම කියනවා sin A cos A sin B cos B ඇසුරෙන් sin A ධන B ලියා දක්වා sin A ඍණ B සඳහා යොමු ප්‍රකාශනය ලබා ගන්න. එතකොට අපි දන්නවා sin A ධන B කියන්නේ මොකද්ද? sin A cos B ධන cos A sin B. එතකොට මේක ඇසුරෙන් අපිට ගන්න කියනවා sin A ඍණ B කියන එක. එතකොට අපි මොකද කරන්නේ? මෙතන B එකට දාගන්න මම ඍණ B එක. එතකොට මේක ඇසුරෙන්ම ගන්න කිව්වම sin A ධන B තියෙන තැනට දාගන්න ඍණ B. එතකොට sin A cos ඍණ B ධන cos A sin ඍණ B. හරි. එතකොට මෙතනින් එනවා අපිට sin A ඍණ B කියන එක. මෙතන sin A cos ඍණ B. cos වල ඍණ එකක් ආවොත් මොකද කරන්නේ? ඒක ධන වෙලා නැති වෙලා යනවා. එතකොට cos B ම ධන cos A sin වල ඍණ එකක් ආවොත් මොකද කරන්නේ? ඒ ඍණ එක අපි එළියට අරගෙන ලියත හැකි. ඍණ sin B. එතකොට අපිට එනවා sin A cos B මේ ඍණ එක මෙතනට ආවට පස්සේ ඍණ cos A sin B. හරි මේක ඇසුරෙන් අපි මේක ලබා ගත්තා. ඊට පස්සේ අපිට කියනවා 2 sin A cos B සමානයි sin A ධන B sin A ඍණ B හා 2 cos A sin B සමානයි sin A ධන B ඍණ sin A ඍණ B බව අපෝහණය කරනවා. අපෝහණය කරන්න කිව්වම අපි මේ දෙකෙන් තමයි අපි ගන්න ඕනේ. මම ගන්නවා පළවෙනි කෑල්ල හැටියට 2 sin A cos B සමානයි sin A ධන B ධන sin A ඍණ B. ඕකේ මම මොකද කරන්නේ? RHS එක ගන්නවා. right hand side එක. right hand side එක ගත්ත පස්සේ sin A ධන B ධන sin A ඍණ B. මම මේක ගන්නවා 1 කියලා. මේක ගන්නවා 2 කියලා. මේක ගන්නවා මම 1 කියලා. හරි. මොකද කරලා තින්නේ? මේ දෙක එකතු කරලා. ඒ කියන්නේ 1 ධන 2. 1 ධන 2. ඒ කියන්නේ අපිට එනවා මොකද්ද? මේ පැති දෙක එකතු කරාම මේක එනවා. මේ පැති දෙක එකතු කරාම මොකක්ද එන්නේ? sin A cos B ධන cos A sin B ධන sin A cos B ඍණ cos A sin B. මට මේකට මේක කැපිලා යනවා. හරි. මට එතකොට එනවා 2 sin A cos B එක. ඒක තමයි අපේ LHS එකේ. හරි. එතකොට අපේ පළවෙනි ආන්සර් එක ඇවිල්ලා. දෙවෙනියට තියෙන්නේ මොකද්ද? 2 cos A sin B සමානයි sin A ධන B ඍණ sin A ඍණ B. මම ඕකෙත් RHS එක ගන්න. හරි. RHS එක කියන්නේ sin A ධන B ඍණ sin A ඍණ B. හරි. ඒක කියන්නේ 1 ඍණ 2. 1 ඍණ 2 කියලා කියන්නේ මොකද්ද එතකොට? මේ දෙකේ මේ පැත්තෙන් මේ පැත්ත අඩු කරනවා. එතකොට අපිට sin A cos B ධන cos A sin B ඍණ sin A cos B ඍණ ධන වෙනවා ධන cos A sin B. එතකොට මේකට මේක කැපිලා යනවා. එතකොට අපිට එනවා
2යි cos A sin B කියලා. අපේ LHS එකේ තියෙන්නේ ඒක. හරි. ඕක තමයි පෙන්වන්න තියෙන පළවෙනි පාර්ට් එකට තියෙන්නේ. ඊට පස්සේ කියනවා A9 බිඳුවයි 90යි අතර 2යි sin 3යි θ cos 2යි θ සමානයි sin 7යි θ විසඳන්නලු. දැන් ඔක විසඳන්න කිව්වම අපි කරන්න ඕනේ මොකද්ද? විසඳන්න කිව්වම කරන්න ඕනේ අපි ওই θට අගයක් ගන්න එක. හරි. එතකොට අපේ සමීකරණය මොකද්ද තියෙන්නේ? 2යි sin 3යි θ cos 2යි θ සමානයි sin 7යි θ. මේක විසඳන්න නම් මොකද කරන්නේ? මේ 2යි sin A cos B. හරි. 2යි sin A cos B. එතකොට sin cos තියෙන්නේ sin cos තියනවා කියන්නේ මොකද්ද? sin මොකක්ද දෙන්නේ අපිට? sin cos තියනවා කියන්නේ sin මේ දෙක එකතුව 5යි θ ඊට පස්සේ ධන sin මේ දෙකේ අන්තරය sin θ සමානයි sin 7යි θ. අපි මේක විසඳනවා කියලා කියන්නේ අපි මොකද්ද කරන්න ඕනේ? මේකේ දෙපැත්තම එකම එකෙන් ලියා ගන්න ඕනේ. ඒ කියන්නේ දෙපැත්ත මේ ධන ලකුණු අයින් කරලා ලියා ගන්න ඕනේ විසඳන්න නම්. එතකොට මම කරන්නේ මොකද්ද? මේ sin 5යි θ එක මේ පැත්තට අරන් යනවා. එතකොට එනවා මට sin θ සමානයි sin 7යි θ රින sin 5යි θ. එතකොට sin θ සමානයි මොකක්ද දෙන්නේ? 2යි cos මේ දෙක එකතුව බෙදීම 2. ඒ කියන්නේ එකතුව 12යි θ බෙදීම 2 6යි θ sin මේ දෙකේ අන්තරය 2යි θ බෙදීම 2 θ. හරි. ඇයි මම එහෙම කරේ? මේ ධන ලකුණ දැන් අපිට මේක ලියන්න පුළුවන් ආපහු මේකම නෙන්නේ. දැන් ප්‍රශ්නයක් එන්න පුළුවන් මේ sin θ එකයි එහා පැත්තට අරන් ගියේ නැත්තේ කියලා. sin 7යි θ ගෙන් sin θ ගියාට පස්සේ අපි බලන්න ඕනේ හැමතිස්සෙම මෙතන කැපෙන විදිහට එන එක. දැන් මේ ගත්ත එක අනුව අපිට එනවා sin θ sin θ කැපිලා යනවා. දැන් අපි sin θ එහා පැත්තට අරන් ගිහලා sin 5යි θ මේ පැත්තේ තිබ්බනම් එතකොට 7යි θ ධන 1යි θ 8යි θ බෙදීම 2 4යි θ. අන්තරය ගත්තොත් එන්නේ මොකද්ද? 3යි θ. 6යි θ 6යි θ දෙකෙන් බෙදුවම 3යි θ. එතකොට අපිට කැපෙන එකක් එන්නේ නැහැ. එතකොට අපේ මේක සුළු වෙන්නේ නැහැ හරියට. අන්නේ හින්දා තමයි අපි 5යි θ කියන එක අනිත් පැත්තට අරන් ගියේ. එතකොට අපි නේනවා 2යි cos 6යි θ සමානයි 1යි. cos 6යි θ සමානයි භාගයයි. දැන් අපි අපේ සාධාරණ විසඳුම් හොයන්න මොකද්ද? cos 6යි θ සමානයි භාගය කියලා ලැබිලා තියෙනවා. අපි දන්නවා භාගයට cos අගයක් දාගන්න පුළුවන්. මොකද්ද? cos 6යි θ සමානයි භාගය කියන්නේ cos 5 බෙදීම 3. cos 60. හරි. දැන් දෙපැත්තෙම cos තියෙනවා. අපිට ඒ හින්දා අපේ සාධාරණ විසඳුම් දාගන්න පුළුවන්. 6යි θ සමානයි 2යි n5 plus o minus 5 බෙදීම 3යි. හරි. අපි අහන්නේ θට බිඳුවයි 5 බෙදීම 2යි අතර. බිඳුවයි 5 බෙදීම 2යි අතර වුණාම බලමු. අපි මේකට ආදේශ කරාම දැන් මේ මෙතන 6 θ 5 බෙදීම 3නේ. එතකොට අපිට කෙලින්ම ගන්න පුළුවන් 6 θ සමානයි 5 බෙදීම 3යි. θට සමානයි 5 බෙදීම 18. හරි. අපේ බිඳුවයි 90යි අතර සාධාරණ විසඳුමේ එන්නේ උත්තරේ 5 බෙදීම 18. හරි. තව අගයන් එන්න පුළුවන්. හරි. මේකට මේ අගයන් ආදේශ කරලා n අගයන් ආදේශ කරලා n සමානයි 0 1 2 3 4 එහෙම දාලා අපිට මේ වැලියු මේ අගය ගන්නත් පුළුවන්. තව අගයන් ගන්න පුළුවන්.
0.94 ගත්තින්ද මම කෙලින්ම ගත්ත මෙතන 5 බෙදීම 3යි කියලා. මේක බිඳුව වෙනවනේ. මේක බිඳුව දාපුවම මෙතන මේක ඇල්ල බිඳුව වෙනවා. ඒ හින්දා තමයි මම මේක ගත්තේ. පළවෙනි යගේ. හරි. එතකොට ඒක තමයි අපේ A කොටසට තියෙන උත්තරේ. අපි යම් B කොටසට. B කොටසේ කියනවා ABC ත්‍රිකෝණයක BD DC BD සමානයි DC හා AD සමානයි BC වන පරිදි D ලක්ෂය AC මත පිහිටා ඇතලු. ඊට පස්සේ කියනවා BAC සමානයි alpha ACB සමානයි beta යයි ගනිමු. සුසු ත්‍රිකෝණයක් සඳහා sin නීතිය භාවිතා කර 2 sin alpha cos beta සමානයි sin alpha ධන 2 beta බව පෙන්වන්නලු. හරි. එතකොට පින්තූරය ඉඳන් මුලින්ම මම අඳිනවා ABC කියලා ත්‍රිකෝණය. ABC. ඊට පස්සේ මට කියනවා BD සමානයි DC. BD සමානයි DC වන පරිදි BD සමානයි DC AD සමානයි BC වන පරිදි D ලක්ෂය AC මත පිහිටයිලු. AC ලක්ෂය මත තමයි D එක පිහිටන්නේ. මම කොහෙන් හරි අඳ ගන්නවා. හරි මේ පින්තූර හරියටම අඳින්න ඕනේ කියලා එකක් නැහැ. එතකොට BD සමානයි DC. ඒ කියන්නේ මේ පාද දෙක සමානයි. ඊට පස්සේ AD සමානයි BC. මේ පාද දෙක සමානයි. හරි. sin නීතිය දානවා කියලා කියන්නේ අපිට එතකොට sin නීතියෙන් අපි දන්නවා මේ කෝණය ඉස්සරහා මේක A කෝණය, මේක B කෝණය, මේක C කෝණය. එතකොට A කෝණය ඉස්සරහා තියෙන පාදයේ දිග simple A. B කෝණය ඉස්සරහා තියෙන පාදයේ දිග simple B. C කෝණය ඉස්සරහා තියෙන පාදයේ දිග simple C. හරි. ඊට පස්සේ අපිට තව කියනවා BAC කෝණය alpha. BAC කෝණය alpha කියලා කියනවා. ඊට පස්සේ ACB කෝණය beta කියලා කියනවා. අපිට sin නීතියෙන් පෙන්වන්න කියලා තියෙන්නේ මොකද්ද? 2 sin alpha cos beta සමානයි sin alpha ධන 2 beta. හරි. එතකොට මේක මේ alpha ධන 2 beta කියන කෝණයක් තියෙනකොට අපි එන්නේ ඒ කෝණය තියෙන තැන හොයාගත්තා නම් අපිට මේ ගන්න ලේසි. හරි. දැන් මේක ඇල්ල A කියන්නේ මේකත් A. එතකොට මේ සම්පූර්ණ එක B නම් මේක ඇල්ල A නම් මේක ඇල්ල මොකද්ද? DC කියන්නේ B ඍණ A. මේකට මේක සමානයි. එතකොට ඒකත් B ඍණ A. හරි. මේ පාදයේ සමානයි. එතකොට මේ කෝණයම තමයි මෙතනක් තියෙන්නේ. ඒකත් බීටා. හරි. හැබැයි අපිට තාම ඇල්ෆා ධන 2යි බීටා කියන එක ඇවිල්ලා නැහැ. හරි. එතකොට මේක බීටා නම් මෙතන මොකද්ද? 5 ඍණ 2යි බීටා. 5 ඍණ 2යි බීටා නම් මේක සරල රේඛාවක්. එතකොට මෙතන තියෙන්නේ මොකද්ද? 2යි බීටා. නැත්තම් අපිට අර බාහිර කෝණ ප්‍රමේය දාලා ගන්න පුළුවන්. හරි. අපිට ඇල්ෆා එක ඇවිල්ලා තියෙනවා 2යි බීටා එකක් ඇවිල්ලා තියෙනවා. එතකොට මේ කෝණය මොකද්ද? මේකට එන්නේ මොකද්ද අපිට 5 ඍණ ඇල්ෆා ධන 2යි බීටා. අපිට මෙන්න මේ කෝණය ආවා. එතකොට අපි sin නීතිය දානකොට අපි මේ කෝණය අනිවාර්යෙන් පාවිච්චි කරන්න වෙනවා. හරි. එතකොට මේ කෝණයට මේ පාදේ තියෙනවා. තව එකක් ඕනේ අපිට. එතකොට මේ ත්‍රිකෝණයෙන් අපිට ගන්න පුළුවන්. ඕනනම් මේ කෝණයට මේ පාදේ ගන්නත් පුළුවන්. නැත්තම් මේ කෝණයට මේ පාදේ ගන්නත් පුළුවන්. හරි. දෙකම දාලා හදන්න පුළුවන්. හැබැයි මම හිතනවා අපිට ලේසි. මොකද්ද? මේ C2 බීටා කියන එකයි ගත්තා නම් අපිට ලේසි. ඇයි? මෙතන B ඍණ A තියෙනවා කියන්නේ මෙතන ත්‍රිකෝණමිතියෙන් සුළු කරන්න එනවා. හරි. sin නීතිය දැම්මට පස්සේ අපිට උතන සුළු කරන්න එනවා. හරි. මම දා ගන්නවා ABD ත්‍රිකෝණයට. ABD ත්‍රිකෝණයට sin නීතිය. ABD ත්‍රිකෝණයට sin නීතිය දැම්මොත් මේ A පාදයේ ඉස්සරහා තියෙන්නේ මේක. එතකොට A over A යට sin 5 ඍණ ඇල්ෆා ධන 2යි බීටා සමාන වෙනවා මොකද්ද? C යට sin
2යි බීටට. හරි දැන් අපි ඔක සුළු කරන්න ඕන. හරි ඔක සුළු කරාම අපිට උත්තරේ එන්න පුළුවන්. දැන් මේකට sin නීතිය දැම්මා. දැන් අපි සුළු කරන්න ඕන. a බෙදීම sin 5 ඍණ alpha ධන 2යි බීටා කියන්නේ sin alpha ධන 2යි බීටා. 5 ඍණ කියන්නේ අපි තියෙන දෙවෙනි වෘත්තපාද. දෙවෙනි වෘත්තපාදයේ sin කෝණ ධන. c sin 2යි බීටා. හරි. එතකොට අපිට පේනවා අපේ උත්තරේ මේක තමයි අපිට පෙන්වන්න තියෙන උත්තරේ. අපේ උත්තරේ මොනවා නැද්ද? මේ AC කියන ඒවා නැහැ. මං එන්නේ ඒව නැති කරගන්න මොකක්ද දාන්නේ? ABC ත්‍රිකෝණයට sin නීතිය දාන්න. හරි. ABC ත්‍රිකෝණයට sin නීතිය දැම්මට පස්සේ මට එන්නේ A බෙදීම sin alpha සමානයි B බෙදීම sin beta. sorry B නෙමෙයි C බෙදීම sin beta. හරි. අනිත් පාදේ කෝණෙත් දාන්න පුළුවන් අපිට ඕන. සමානයි k. එයි මම මේ k කියලා එකක් දාගත්තේ මෙතන සුළු කරගන්න ඕන හින්දා. එතකොට මට මේකෙන් එනවා a බෙදීම sin alpha සමානයි k. ඒ කියන්නේ a සමානයි k sin alpha. b බෙදීම b නෙමෙයි c බෙදීම sin beta සමානයි k. ඒකෙන් එනවා c සමානයි k sin beta. හරි. එතකොට මම මෙතන AC කියන දෙකට දාගන්නවා අපිට ආපු මේ k sin alpha k sin beta. එතකොට a කියලා කියන්නේ මොකද්ද? k sin alpha බෙදීම sin alpha ධන 2යි beta. සමානයි c කියලා කියන්නේ මොකද්ද? k sin beta. බෙදීම sin 2යි beta කියන්නේ 2යි sin beta cos beta. මේ k ට මේකේ කැපිලා යනවා. මෙතන sin beta ට sin beta කැපිලා යනවා. එතකොට මට එනවා 2යි sin alpha cos beta සමානයි මේ කැල්ල මේ පැත්තට අරන් යනවා. sin alpha ධන 2යි beta. මේක තමයි අපිට පෙන්වන්න කියලා තියෙන උත්තරේ. හරි. ඊට පස්සේ අපිට කියනවා මෙතන මා දන්නම් මම. හරි. ඊට පස්සේ අපිට කියනවා මොකද්ද? alpha අණු beta 3 අණු 2 නම් ඉහත A හි අවසාන ප්‍රතිඵලය භාවිතෙන් alpha සමානයි 5 බෙදීම 3 බව පෙන්වන්න ඕනේ. එතකොට අපි පාවිච්චි කරන්න ඕනේ 2යි sin 3යි θ cos 2යි θ සමානයි sin 7යි θ කියන එක. හරි. එතකොට මේක තමයි අපි පාවිච්චි ගන්න ඕනේ 2යි sin 3යි θ cos 2යි θ සමානයි sin 7යි θ කියන එක පාවිච්චි කරන්න ඕනේ. ඊට පස්සේ alpha අණු beta සමානයි 3 අණු 2යි කියලා දීලා තියෙනවා. හරි. මම එතකොට මම ගන්නවා මේකේ සම්පූර්ණ කෝණ වලින් ගත්තට පස්සේ මම ගන්නවා alpha කියන එක සමානයි. එතකොට 3 අණු 2නේ. එතකොට 5න් 3යි මම ඒක දා ගන්නවා gamma කියලා. 5න් 3යි gamma. beta කියන එක එතකොට 2න් 5යි gamma. හරි. එතකොට අපිට alpha තමයි පෙන්වන්න තියෙන්නේ. alpha පෙන්වන්න තියෙන්නේ. හරි. එතකොට alpha beta වලට අපි මේවා දෙකක් දාගත්තා. ඊට පස්සේ අපේ දැන් මෙතනින් ආපු එක ලියා ගන්නවා 2යි sin alpha cos beta සමානයි sin alpha ධන 2යි beta. හරි. මම මේක ලියාගත්තොත් alpha beta දාලා alpha beta ට ආපු gamma අගයන් ටික දාලා 3යි gamma බෙදීම 5 cos 2යි gamma බෙදීම 5 සමානයි sin 3යි gamma බෙදීම 5 ධන
දෙක වැඩි කිරීම 2යි ගැමා බෙදීම 5. හරි. එතකොට මට එනවා 2යි sin 3යි ගැමා බෙදීම 5 cos 2යි ගැමා බෙදීම 5 සමානයි sin 2 වරක් 2 4යි 4යි ගැමා දාන 3යි ගැමා 7යි ගැමා බෙදීම 5. මම මේ ගැමා බෙදීම 5 කියන එකට දාගන්නවා θ කියලා. මට එතකොට එනවා 2යි sin 3යි θ cos 2යි θ සමානයි sin 7යි θ. මොකද්ද මම මෙතන පාවිච්චි කරේ? ගැමා බෙදීම 5 සමානයි θ කියන එක. හරි. එතකොට අපිට θ ට ආපු අගය මොකද්ද? θ ට ආපු අගය කලින් එකේ 5 බෙදීම 3යි. එතකොට ගැමා බෙදීම 5 සමානයි 5 බෙදීම 3යි. හරි. එතකොට ගැමා බෙදීම 5 සමානයි 5 බෙදීම 3 නම් අපින් අහන්නේ අපිට කියන්නේ ඇල්ෆා කෝණය. ඇල්ෆා කෝණය සමානයි 3 බෙදීම 5 ගැමා. එතකොට 3 බෙදීම 5 ගැමා කියන්නේ එතකොට 5යි 5 බෙදීම 3යි. 5ට 5 කැපෙනවා. sorry අපිට කලින් එකේ ඇවිල්ලා තියෙන්නේ θට 5 බෙදීම 18යි. θට සමානයි 5 බෙදීම 18යි. 3 වැඩි කිරීම 6 කියලා දාගන්නම්කෝ. එතකොට 5 බෙදීම 18. හරි. 3ට 3 කැපෙනවා. අපිට උත්තරය එනවා එතකොට 5 බෙදීම 6යි. ඇල්ෆා සමානයි 5 බෙදීම 6යි. එතකොට උත්තරය ආව නැත්තේ මම මෙතන 5 බෙදීම 3 දාගත්තා ඉන්නේ. අපිට කලින් එකේ උත්තරය ආවේ θ සමානයි මොකද්ද? θ සමානයි 5 බෙදීම 18යි කියලා තමයි අපිට උත්තරය ආවේ. මෙන්න මේක තමයි අපි දාගත්තේ. θ සමානයි 5 බෙදීම 18. මේක දාගන්න. හරි. එතකොට දෙවෙනි ප්‍රශ්නේ සම්පූර්ණයෙන් ඉවරයි. ඊට පස්සේ අන්තිම ප්‍රශ්නේ C. C කොටස කියන්නේ 2යි tan inverse x ධන tan inverse x ධන 1 සමානයි 5 බෙදීම 2යි. විසඳන්නලු. එතකොට ඒක විසඳුවොත් අපිට මොකක්ද දෙන්නේ බලමු. මේක විසඳන්න කියලා කියන්නේ අපි මේ x ගේ අගය තමයි හොයන්න ඕනේ. හරි අපේ දන්නේ නැති පදයකට තියෙන x නේ. එතකොට x තමයි හොයන්න ඕනේ. එතකොට මම දා ගන්නවා tan inverse x සමානයි alpha හා tan inverse x ධන 1 සමානයි beta කියලා. එතකොට මට එනවා tan alpha සමානයි x tan beta සමානයි x ධන 1. හරි. එතකොට මේ දෙක ආවා. හරි. එතකොට මම මේ alpha වලින් දාගෙන ලිව්වොත් 2යි alpha ධන beta සමානයි 5 බෙදීම 2යි. මම මොකද ගන්නේ මේ දෙපැත්තටම tan දාගන්නවා. එතකොට tan 2යි alpha ධන beta සමානයි tan 5 බෙදීම 2යි. හරි. එතකොට මේක විහිදුවා ලිව්වොත් tan 2යි alpha ධන tan beta බෙදීම 1 ඍණ tan 2යි alpha tan beta සමානයි tan 5 බෙදීම 2 කියන්නේ අනන්තයයි. අනන්තය කියන එක මම දා ගන්නවා 1 බෙදීම බිඳුව කියලා. එතකොට මේක මේ පැත්තට කතර ගුණිතෙන් දානවා. එතකොට බිඳුවෙන් මේ කැලේ වඩනවා බිඳුවයි. බිඳුව සමානයි 1 ඍණ
tan 2යි alpha tan beta. මේ කැල්ල මේ පැත්තට අරන් එනවා. tan 2යි alpha tan beta සමානයි 1යි. හරි. එතකොට tan 2යි alpha කියන්නේ අපි දන්නේ නැහැ. අපි tan වලින් ලියා ගන්න ඕන. tan 2යි alpha කියන්නේ මොකද්ද? 2යි tan alpha කරින tan වර්ග alpha tan beta සමානයි 1යි. tan alpha කියන එක x. එතකොට 2x එක ඍණ x වර්ගය tan beta කියන x ධන 1යි සමානයි 1යි. මම මේක මේ පැත්තට අරන් යනවා. එතකොට 2x x ධන 1 සමානයි එක ඍණ x වර්ගය. හරි. දැන් මට මේ වරහන් සුළු කරලා හදන්නත් පුළුවන්. වරහන් සුළු කරලොත් මේ සංකීර්ණ වැඩි වෙනවා. ඊට වඩා ලේසි මට මේ එක ඍණ x වර්ග කියන එක ලියනවා වර්ග දෙක අන්තරයක් විතර. එක ඍණ x එක ධන x. එකට එක කැපිලා යනවා. 2x සමානයි එක ඍණ x. එතකොට x එක මේ පැත්තට ගෙනාම 3x සමානයි 1යි. x සමානයි 1 බෙදීම 3යි. හරි. එතකොට x ගේ අගේ 1 බෙදීම 3යි. එතකොට මොකද්ද මට එකෙන් එන්නේ 2යි tan inverse 1 බෙදීම 3 ධන tan inverse 1 බෙදීම 3 ධන 1 කියන්නේ 4 බෙදීම 3 සමානයි 5 බෙදීම 2. හරි. මට අපිට ඊළඟ ගානේ කියනවා n9 cos 5 බෙදීම 4 ඍණ භාගයේ tan inverse 4 බෙදීම 3 සමානයි 3 බෙදීම මූල 10 කියලා පෙන්වන්න. මම මේකේ ගන්නවා left hand side එක. left hand side එකේ තියෙන මොකද්ද? cos 5 බෙදීම 4 ඍණ භාගයයි tan inverse 4 බෙදීම 3. හරි. දැන් අපිට මෙතන ඇවිල්ලා තියෙනවා tan inverse 4 බෙදීම 3. හරි. මම ඒක උක්ත කරලා ලියා ගන්නවා. ඒක උක්ත කරාම අපිට එනවා මොකද්ද? tan inverse 4 බෙදීම 3 කියලා කියන්නේ මොකද්ද? 5 බෙදීම 2 ඍණ 2යි tan inverse 1 බෙදීම 3යි. ඒක දානවා මෙතනට. හරි. එතකොට cos 5 බෙදීම 4 ඍණ භාගයයි 5 බෙදීම 2 ඍණ 2යි tan inverse 1 බෙදීම 3යි. එතකොට cos 5 බෙදීම 4 ඍණ මේකෙන් වැඩි කරාම 5 බෙදීම 4 ඍණෙන් වැඩි කරාම ධන වෙනවා. මේ දෙකට මේ දෙක කැපෙනවා. එතකොට එනවා මට tan inverse 1 බෙදීම 3. මේකට මේක කැපෙනවා. මට එනවා එතකොට cos tan inverse 1 බෙදීම 3. හරි. දැන් අපිට මේ tan inverse එක මෙහෙම තියාගෙන හදන්න බෑ. මම දා ගන්නවා tan inverse 1 බෙදීම 3 සමානයි alpha කියලා. එතකොට tan alpha සමානයි 1 බෙදීම 3යි. හරි. tan alpha සමානයි 1 බෙදීම 3යි. මේක ගත්තොත් cos tan inverse 1 බෙදීම 3 කියන්නේ alpha. cos alpha. cos alpha ගේ අගය හොයන්න ඕනේ. tan alpha සමානයි 1 බෙදීම 3 නම් මම Pythagoras ගැහුවොත් alpha 1යි 3යි. එතකොට 3 වරක් 3 9යි 1යි 10යි 10 වර්ග මූලේ මෙතනට. cos alpha කියලා කියන්නේ මොකද්ද එතකොට? බද්ධ පාදයේ බෙදීම කර්ණය. බද්ධ පාදයේ 3යි කර්ණය මූල 10යි. 3 බෙදීම මූල 10යි. හරි. අපිට පෙන්වන්න තියෙන උත්තරේ ඒක. හරි. 17 ප්‍රශ්නේ එච්චරයි තියෙන්නේ. දකුණු 150.